සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. අප මේක මත්යෙන් සාකච්ඡාවට ලක් කර මාතෘකාවල දිගුවක් ලෙස අප අද අවධානය යොමු කරනු ලබන්න උත්සාහ කරනවා මේ යටත් ඍතුවේ ඊට වැදගත් ආණ්ඩුක්‍රමයක් වන දොරමෝර ආණ්ඩුක්‍රමේ පැහැදිලි කර වැදගත් යෝජනාවන් රාශියක් පිළිබඳව සාකච්ඡා කරන්න. එහිදී අප සාකච්ඡා කළ පරිදි දොරමෝර කොමිෂන් විසින් හඳුන්වා දුන්න වැදගත් යෝජනා රාශියක් අපි පැහැදිලි කරොත් සර්වජන ඡන්ද බලය, විධායක කාර්ය සභා, රාජ්‍ය මන්ත්‍රී සභාව, අමාත්‍ය මණ්ඩලය, ඒ වගේම යටත් ලක්ෂණ වශයෙන් ආණ්ඩුකරු, ඒ වගේම රාජධානි තිදෙනා කියන ඒ ප්‍රධාන යෝජනාවන් පිළිබඳව. ඒ යෝජනාවන් පිළිබඳව වෙන වෙනම අප වැඩසටහන මාර්ගයෙන් හඳුන්වා දීමටයි අප උත්සාහ කරන්නේ. මේ නිමාඩු කාලීනව නිවසේ සිටින ශිෂ්‍යයන්ට මේක උදව්වක් ලෙස අපි සකස් කරලා තියෙනවා. මීට මත්තෙන් අපි සාකච්ඡාමය වශයෙන් දොරමෝර ආණ්ඩුක්‍රමේ ස්වභාවය ගැන කතා කරා. ඊට අමතරව දොරමෝර ආණ්ඩුක්‍රමේ පසුබිම අප හඳුන්වලා දුන්නා. අප මේ මොහොතේ අවධානයට ලක් කරනු ලබන්නේ ඒ එක් එක් යෝජනා පිළිබඳව සාකච්ඡා කරන්න. අප අද දවසේ උත්සාහ කරන්නේ මේ සර්වජන ඡන්ද බලය කියන ඒ දොරමෝර ආණ්ඩුක්‍රමේ වැදගත්ම යෝජනාව පිළිබඳව ඔබගේ කරුණු ඔබට කරුණු ලබා පැහැදිලි කරලා ඒ පිළිබඳ අවබෝධය ලබා දීමටයි අප උත්සාහ දරන්නේ. ඒ නිසා අපි පැහැදිලි කරොත් සර්වජන ඡන්ද බලය කියලා කියන්නේ සියලුම ජනතාවට ඡන්ද බලය හිමිවීම අවුරුදු 20කට වඩා වැඩි වයස් සීමාවක් තියෙන සියලුම පුරුෂයන් සහ ස්ත්‍රීන්ට ඡන්ද බලය හිමිවීම. එතකොට මේක මත්ෙන් වූ ආණ්ඩුක්‍රමවල 104ක් විශේෂයෙන් දැන් මැරින් ඩෙවිෂන් ආණ්ඩුක්‍රමේ ලංකාවේ ඡන්ද බලයේ ප්‍රතිශතය උනේ 104ක්. මේ 104ක් තුම ඡන්ද බලය සීමිත ඡන්ද බලයක් අපි හඳුන්වනවා. එතකොට දරුවනේ අපි සර්වජන ඡන්ද බලය අපි දැන් පැහැදිලි කළා වගේ අවුරුදු 21කට වැඩි මන්දබුද්ධිකයන් නොවන, ඒ වගේම රාජ අපරාධකරුවන් නොවන සියලුම ජනතාවට ඡන්ද බලය ලබා දුන්නා. එහෙමනම් මේ ලබා දීමේ ක්‍රියාවලිය තමයි සර්වජන ඡන්ද බලය කියලා අප හඳුන්වන්නේ. දැන් සර්වජන ඡන්ද බලය පිළිබඳව අප මූලිකව අවධානය යොමු කරද්දී දැන් සර්වජන ඡන්ද බලය ලංකාවට ලබා දීම ඉතා වැදගත් සාධකයක් වෙනවා. මොකද කලාපයේ ආසියානු කලාපයේ දැන් මිට ඇත්තට මහා බ්‍රිතාන්‍යයේවත් සර්වජනයේ කිව හැකි ඡන්ද බලයක් ලැබුණේ නැහැ. දැන් අපි ඉන්දියාවට ගත්තත් ඉන්දියාවට සර්වජන ඡන්ද බලය හම්බෙන්නේ ලංකාවට ඡන්ද බලය හිමුණාට පස්සේ. ඉතින් ඒ වගේම දැන් ජමේකාව ගත්තාම මේ අපි කලාපයේ අනිකුත් රටවල් ගැන අවධානය යොමු කරාදී ජමේකාව ඡන්ද බලය සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ 1944 දී. ඒ වගේම ට්‍රිනිඩාඩ් වල ඡන්ද බලය ලැබෙන්නේ 1946 දී. මේ අපිට පේනවා එහෙනම් ඒ අපේ අවුරුදු 1931 දීම ඡන්ද බලය ලැබෙනවා. ඒකට අපිට වැදගත් අපේ රට ගත්තාම ලංකාව ගත්තාම ප්‍රජාතන්ත්‍රීය වශයෙන් ඉදිරි පියවරක් තබන සර්වජන ඡන්ද බලය ලැබීම වඩා වැදගත් වෙනවා. ඒක ඔබට පැහැදිලි ඇති. එහෙනම් සර්වජන ඡන්ද බලය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම මේ සර්වජන ඡන්ද බලයේ මූලික පසුබිම පැහැදිලි. ඉතින් අපි අවධානය යොමු කරන්නේ ඔබටත් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඇයි සර්වජන ඡන්ද බලය වගේ වැදගත් යෝජනාවලියක් ලංකාවට ලබා දීමට බලපෑම් කරේ හේතු සාධක මොනවාද? ඇයි අපිට කෙලින්ම කිව්වොත් ඇයි දොරමෝර කොමිෂම අපිට සර්වජන ඡන්ද බලය ලබා දෙන්නේ? ඒකයි අපි පැහැදිලි කරන්නේ. දැන් සර්වජන ඡන්ද බලය ලබා දීම කෙරෙහි බලපෑම් කරන හේතු සාධක මොනවද කියන එක අපි මූලිකව පැහැදිලි කරන්න. අපි පැහැදිලි කරලා මේ සර්වජන ඡන්ද බලය ලබා දීම කෙරෙහි බලපෑම් කරන හේතු සාධක. අපිට දැන් මේ හේතු සාධක ගන්නකොට ඒගොල්ලන්ගේ ප්‍රධානතම උවමනාවක් වුණා මේ ලංකාවේ මේ ගම සහ නගරය අතර තියෙන විෂමතාවය. ගම හා නගරය අතර තියෙන විෂමතාවය අවම කරන්න. ඒ කියන්නේ මේනකොට සංවර්ධනයට ලක් වෙලා තිබුණේ මේ කඩයම් සංවර්ධනයට ලක් වෙලා තිබුණේ නාගරික ප්‍රදේශ පමණයි. හැබැයි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනයට ලක් වෙලා තිබුණේ නැහැ. ඊටම අඩු මන්දගාමී ස්වරූපයෙන් තමයි ග්‍රාමීය මේ ප්‍රදේශ සංවර්ධනය වුනේ. නිසා උත්සාහ කළා ගම සහ නගරය අතර තියෙන සංවර්ධන විෂමතාවය අවම කරලා මුළු සරල රේඛාවක් වගේ සමාන සංවර්ධනයකට ලක් කරන්න සර්වජන ඡන්ද බල. මොකද ගමට සර්වජන ඡන්ද බල ලැබිලා තිබුණේ නැහැ. ඡන්ද බල ලැබිලා තිබුණේ නැහැ. අත්තම 140 ඡන්ද බල ගන්නවා නගර ප්‍රදේශවල. ඒ නිසා ගම දියුණු දියුණු වුණාට වඩා. ඒක පළවෙනි සාධකයෙන් ඔබට පැහැදිලි ගම හා නගරය අතර සංවර්ධන විෂමතාවය අවම කරන්න. අනික තමයි අපිට ගන්න පුළුවන් ලංකාවේ පැවති රදල ප්‍රභූ
දේශපාලනය හදලා ප්‍රභූ දේශපාලනය නිම කරන්න. අපි කියනවා මේක කතිපයාධිකාරී දේශපාලන ක්‍රමයක් කියලා. ඒ කියන්නේ සියලු ජනවර්ග වලට ඡන්ද බලය ව්‍යාප්ත තිබුණේ නැහැ. ඒ නිසා අර නාගරික ධනේශ්වර පන්තියේ පමණයි ප්‍රභූන්ට පමණයි ඡන්ද බලය තිබුණේ. ඒ නිසා ඡන්ද බලය තුලින් ඉදිරියට ආවේ අර නාගරික ප්‍රභූ ධනේශ්වර ස්තරයේ පමණයි. ඒ අදහස් පමණයි. ඒ නිසා අපි අවධානය යොමු කරනවා කොමිෂන් සභාවේ මූලික අභිප්‍රායක් වුණේ රදල මේ ආධිපත්‍ය වගේම අපි කතා කරමු ප්‍රභූ ආධිපත්‍ය මැඩලීම. මැඩලලා අර කතිපයාධිකාරී දේශපාලන ගමන් මඟ නවත්වලා සාමාන්‍ය ජනතාව අතර දේශපාලන අවිය ලබා දීම. ඒක ප්‍රධාන සාධකයක් වුණා. ඒ වගේම නැගීමෙන් පැවති වාමාංශික ව්‍යාපාරය ගැන අවධානය යොමු කිරීම. කියන්නේ වාමාංශික ව්‍යාපාරය ලංකාවේ මාක්ස් ලෙනින්වාදය පදනම් කරගෙන මේ රටේ මධ්‍යම පන්තිය වෙතින් ඉදිරියට ගත්තු මේ මාවාංශික ව්‍යාපාරය බිඳ දැමීම වුණා කොමිෂන් එකට තිබුණා. ඒ අනුව මොකද කරන්නේ? මොකද හේතුව දැන් සර්වය ඡන්දවල හිමුණු විටදී දැන් වාමාංශික නායකයෝ ජනප්‍රියලා හිටිය මේනෝර එන්එම් පෙරා පිලිප් ගුණවර්ධන දොස්තර එස්.ඒ. වික්‍රමසිංහල වාගේ ප්‍රබල නායකයෝ දැන් ඒගොල්ලන් ගුණවා තිබුණා මේ නායකයන්ව මේ පාර්ලිමේන්තු විශ්වාස කරන වාදයේ හෙවත් අර මාක්ස්වාදයට එරෙහි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහභාගී කරව ගන්න. එතකොට මාක්ස්වාදයේ එතනින්ම මාක්ස්වාදී ව්‍යාපාරයේ වමේ ව්‍යාපාරෙ මිද වැටෙනවා. දැන් ඒක ලබා දීමේ උවමනාවක් තිබුණා. ඒක ඇතිකිරීමේ උවමනාවක් තිබුණා මේ ඩොනමෝල් කොමිෂන් එකට. ඒ නිසා මොකද කරන්නේ? වාමාංශික ව්‍යාපාරෙ මිද දැමීමේ උවමනාවකින් මේ සර්වය ඡන්දවල ලබා දුන්නයි කියලා අදහසක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවට දේශපාලන අවිය ලබා දීම, ඒ වගේම අර උතුරේ හිටියා මේ හරිජන්වරු කියලා ඊටාම පහත්ය සම්මත කුල මේ වලට අයත් මිනිසුන් ජන කොට්ටාසයන් ඒගොල්ලන් දේශපාලන සහභාගී කරලා ඒගොල්ලන් දේශපාලන වශයෙන් නගා සිටවන්න ආර්ථික වශයෙන් ඉදිරියට ගන්න උවමනාවක් තුනේ මෙන්න මේ ආරමුණු ටික හොඳට මතක තියාගන්න ඕනේ දරුවෝ. විශේෂයෙන් මේ ගම නගරය අතර තිබුණු මේ සංවර විෂමතාවය අවම කරන්න. ඒ වගේම රදල ප්‍රභූ කතිපයාධිකාරී දේශපාලන ගමන් මඟ නැති කරලා සාමාන්‍ය ජනතාවට දේශපාලන වශයෙන් අවියක් ලබා දෙන්න, වාමාංශික වර්ග බෙදවට්ටන්න වාගේ මේ අරමුණු ටික අපි පැහැදිලි මතක තියාගන්න ඕනේ. ඒක සර්වය ඡන්ද බලේ අපි ගත්තාම ඒ ඇතිකිරීමේ ප්‍රධාන අරමුණු මෙන්න මේවා. දැන් ඔබ පිළිතුරක් සකස් කරනකොට සර්වය ඡන්ද බලය කියලා මේ ප්‍රශ්නයක් ආවොත් මේ අවධානය යොමු කරන්න වෙනවා මේ හේතු සාධක කෙටියෙන් පැහැදිලි කිරීම. ඊළඟ අපි පැහැදිලි කරන්න යනවා මේ සර්වය ඡන්ද බලය දැන් හරි. දැන් සර්වය ඡන්ද බලය කියන්නේ මොකක්ද? සර්වය ඡන්ද බලය තුලින් උදා වූ ඒ ලබා දීම කිරී කොමිෂම පෙළඹූ හේතු සාධක මොනවාද? ඒ වගේම ඒ සර්වය ඡන්ද බලයේ ප්‍රතිපාද මොනවද කියන එක පිළිබඳව අප ඊළඟට අවධානය යොමු කරන්නයි යන්නේ. ඒ කියන්නේ සර්වය ඡන්ද බලය තුලින් ලංකාවේ සිදුවුනේ මොකද්ද? දැන් අපි ඔයගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම සර්වය ඡන්ද බලය නිසා ලාංකීය දේශපාලන ක්‍රමයට, ලාංකීය ආර්ථික ක්‍රමයට, ලාංකීය සමාජීය තත්ත්වයට මොකද වුනේ? අපි ඒකයි අවධානය යොමු කරන්න යන්නේ. ඒතොර සර්වය ඡන්ද බලය නිසා සර්වය ඡන්ද බලයේ ප්‍රතිපාක පිළිබඳව අපි අවධානය යොමු කරද්දී දරුවෝ මතක තියාගන්න ඕනේ. සර්වය ඡන්ද බලය පිළිබඳව අවධානය යොමු කරද්දී අපි ගන්න කොටස් වලින් කඩා ගන්නවා ප්‍රතිපාක. එකක් තමයි දේශපාලන වශයෙන් දෙන ප්‍රතිපාක මොනවද? සර්වය ඡන්ද බලයේ දේශපාලන ප්‍රතිපාක මොනවද? දැන් සර්වය ඡන්ද බලයේ දේශපාලන වශයෙන් කොහොමද මේ ලංකාවට බලපෑම් කරේ? දැන් සර්වය ඡන්ද බලයේ දේශපාලන ප්‍රතිපාක පිළිබඳව අවධානය යොමු කරද්දී ඇත්තටම සර්වය ඡන්ද බලය කියන්නේ දේශපාලන සාධකයක්. ඒ නිසා ඒ තුලින් විශාල වශයෙන් ලාංකීය දේශපාලන ක්‍රමයට විපර්යාස රාශියක් සිදු වුණා. දැන් උදාහරණ අපි ඒවා වෙනම අපි සාකච්ඡා කරන එකක් තමයි ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට සම්බන්ධ වෙනවා. ලාංකීය ජනතාව දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ වෙනවා. නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඊටාම සරලව අපි පැහැදිලි කළොත් ලංකාවේ ඡන්ද බලය ව්‍යාප්ත වීම. ඔන්න අපි ගන්න පුළුවන්. ලංකාවේ ඡන්ද බලය ව්‍යාප්ත වීම. ලංකාවේ ඡන්ද බලය තිබුණේ 104යි. අන්න මතක තියාගන්න ඕනේ. ලංකාවේ ඡන්ද බලය තිබුණේ 104යි. ඒතකොට ලංකාවේ 104ක් තිබුණු ඡන්ද බලය මොකද වෙන්න ගත්තේ සර්වය ඡන්ද බලය නිසා? විශාල වශයෙන් වර්ධනය වෙන්න ගත්තා. දැන් අපි කියනවා 104ක් තිබුණු ඡන්ද බලය 1931 කට පේනවා පැහැදිලිව 1931 157.96 දක්වා වර්ධනය වුණා ලංකාවේ ඡන්ද බලය. 104ක් තිබුණු ඡන්ද බලය 157.96 දක්වා වර්ධනය වෙනවා. දැන් මොකද්ද මේ වුනේ? 104ක් ඡන්ද බලය 153.96කින් වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ 150කට වගේ ජනතාව දේශපාලන අවතීර්ණ වෙලා මෙතනදී.
ඊට පස්සේ අපිට පැහැදිලිව 36 මැතිවර 54.6 දක්වා මේක වර්ධනය වෙනවා. පැහැදිලි. 947 මැතිවරණයේදී මොකද මැදදී මැතිවරණ කීපයක් පැවැත්වුවේ නැහැ ලෝක යුද්ධය නිසා 947 මැතිවරණ 61.3කට සම්බන්ධව දේශපාලන ක්‍රියාවලියට ඒ කියන්නේ ඡන්දය ප්‍රකාශ කරන්න. මොකද්ද මේ වෙන්නේ? 60ක් එකකින් එහා ඔබට ගමන් කරා ඡන්ද බලය. ඊට පස්සේ 952 වෙනකොට 174 දක්වා ඡන්ද බලය වර්ධනය වෙනවා අපිට පැහැදිලි. දැන් මොකද වෙන්නේ එතකොට? 104ක් තිබූ ඡන්ද බලය දැන් මොකද වෙන්නේ? ඔබට වෙනවා මේ ඊතල වලින් මා යා කරනවා. ඔබට පේනවා 150 සීමාවට අභිභවා ගිහිල්ලා 60 සීමාවට අභිභවා ගිහිල්ලා 174කට එහා ප්‍රමාණ ඡන්ද බලය ව්‍යාප්ත වෙලා තියෙනවා. අපිට පැහැදිලි දැන් මොකද්ද අපි දැන් මේ දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ 104ක්ව තිබූ සීමිත ඡන්ද බලය මොකද වෙන්නේ 170 අපි මූලිකව ගත්තොත් 150කට එහා තලයකට ගමන් කරනවා ඡන්ද බලය. ඒකයි අපි පැහැදිලි වෙන්නේ. එහෙනම් මේ සියලුම දරුවන්ට මේක පරිශීලනය කරන සාමාන්‍ය පාඨකයින්ට පැහැදිලි වෙනවා ඡන්ද බලයේ ව්‍යාප්ත වීමක් සිද්ධ වුණා සර්වය ඡන්ද බලය නිසා. එතකොට අපිට මේ ගත්තාම උදාහරණ වශයෙන් ගත්තාම දැන් මහා බ්‍රිතාන්‍යයේත් මේනකොට 931 35 අතර කාලේ මැතිවරණ ගත්තාම 170ක් වාගේ ප්‍රමාණයක තමයි ඡන්ද බලය පැවතුනේ. අපි පරිශීලනය කරනකොට මහා බ්‍රිතාන්‍ය අපිට සර්වය ඡන්ද බලය මේ ප්‍රජාතන්ත්‍රවාදී හඳුන්වලා දුන්නු මහා බ්‍රිතාන්‍යයේ පවා 170 වගේ මට්ටම තමයි 931 35 කාලේ තුල ඡන්ද බලය තිබුණේ. අපි ගන්නවා 936. එදා 936 ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් තිබුණේ. ඒ කියන්නේ 154.69යි සමස්ත ප්‍රතිඵලය ලංකාවේ. නමුත් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් තිබුණු ආසනය තමයි පානදුර ආසනය. අන්න බලන්න. පානදුර ආසනය. පානදුර ආසනය අපි කතා කරද්දී 75කට වැඩි පිරිසක් 75ක ප්‍රමාණයකට ඡන්ද බලය ලැබිලා තියෙනවා පානදුර ආසනයේ. ඒවකට පානදුර කියලා කියන්නේ ග්‍රාමීය ප්‍රදේශයක්. ඒක මොකද්ද පැහැදිලි වෙන්නේ එතකොට? 1931 35 වෙනකොට මහා බ්‍රිතාන්‍යයේ ඡන්ද ප්‍රතිඵලය 170 සීමාවක ගමන් කරද්දී අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියලා දුන්නේ ඒගොල්ලන්ගේ එහෙම වෙනකොට අපි ප්‍රජාතන්ත්‍රවාදයේ රංකිතී කටගාවින් කටයුතු කරද්දී සර්ව ඡන්ද බලය ලැබිලා 936 පානදුර ආසනයේ 175ක ඡන්ද බලයක් ඇති වෙනවා. එනකොට පැහැදිලි මොකද්ද මේ වෙන්නේ? සර්ව ඡන්ද බලයේ ව්‍යාප්තිය. අපි තව ටිකක් ඉදිරියට කතා කරන්න ගියොත් 1965 වාගේ වෙනකොට මේ ඡන්ද බලය 182කට ලං වෙනවා. අපිට පේනවා. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? ඡන්ද බලයේ ව්‍යාප්ත වෙනවා. එහෙනම් දරුවන්ට පැහැදිලි සර්වජන ඡන්ද බලයේ පළවෙනි දේශපාලන ප්‍රතිපාකයට අපිට ගන්න පුළුවන් මොකද්ද? ඡන්ද බලයේ ව්‍යාප්ත වීම. 104 තිබු ඡන්ද බලය මෙන්න මේ ආකාරයට වර්ධනය වීම. මේ මොනවට පැහැදිලි වෙනවා සර්වජන ඡන්ද බලය නිසා ලංකාවේ ඡන්ද බලය වර්ධනය වුණායි කියලා. සාමාන්‍ය ජනතාව දේශ වඩාවත් දිනනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය වෙනවා. නියෝජිතයෙක් වශයෙන් තමගේ ජනතාවට පුළුවන්කම තියෙනවා නියෝජිතයෙක් හඳුනාගෙන තමගේ අවස්ථාව ඉටු කරගන්න. මොකක්ද මේ වර්ධනය වෙන්නේ? නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය. අපිට පැහැදිලි. ඒ වගේම අප පැහැදිලි කළා දැන් දේශපාලන වශයෙන් අපි කතා කරන්නේ ප්‍රතිපාක. පළවෙනි ප්‍රතිපාකයේ ඡන්ද බලය ව්‍යාප්ත වෙනකොට දෙවෙනි ප්‍රතිපාකයේ අපි දේශපාලන වශයෙන් ගන්නවා දේශපාලන පක්ෂ නිර්මාණය වීම. හොඳට මතක තියාගන්න ඕනේ දරුවන්. දේශපාලන පක්ෂ නිර්මාණය වීම සිද්ධ වෙන්නේ හොඳට බලන්න දොරමෝඩ අවධියේදී. 1931 වෙනකොට සර්ව ඡන්ද බලය හම්බ වෙනකොට ලංකාවේ දොරමෝඩ ආණ්ඩුවේ පටන් ගන්නකොට කිසිදු දේශපාලන පක්ෂයක් ලංකාවේ තිබුණේ නැහැ. ඒ අපිට පැහැදිලිනවා ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂය මොකක්ද? මම ප්‍රශ්නාර්ථක ස්වභාවයෙන් ඔබෙන් අහනවා. ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂය මොකක්ද? ලංකා සම සමාජ පක්ෂය. හැදෙන්නේ කවද්ද? නායකයා කවුද? 1935 නිර්මාණ දෙසැම්බර් මාසයේ දරුවෝ හොඳ මතක තියාගන්න දෙසැම්බර් මාසයේ 18 වෙනිදා 1935 දෙසැම්බර් 18 වෙනිදා ලංකා සම සමාජ පක්ෂය නිර්මාණය වෙනවා. මොකද 1936 මැතිවරණය සඳහා. ඒක හොඳට ගන්න 1931 දොනමෝර ආණ්ඩුවේ නිර්මාණය වෙනවා. සර්ව ඡන්ද බලය ලැබෙනවා. 35 තමයි ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂය ඇති වෙන්නේ. එහෙනම් පැහැදිලි දරුවනේ මොකද්ද ලංකාවේ පක්ෂ ඇති වෙන්නේ දොනමෝර අවධියේදී. මේක නායක වශයෙන් ඉන්නේ පෙරා අසහාය නායකයෙක් වශයෙන් ඉදිරියට එනකොට ඊළඟට 1935න් පස්සේ 1940 1943 ජනාධිපති කොමියුනිස්ට් පක්ෂය නිර්මාණය වෙනවා. බෝල්ෂෙවික් පක්ෂය නිර්මාණය වෙනවා. ඒ වගේ පක්ෂ ගණනාවක් නිර්මාණය වෙමින් 1940 දශකයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරියට එනවා. ඔය වගේ පක්ෂ ගණනාවක් නිර්මාණය වීම සිද්ධ වෙනවා මේ දොනමෝර අවධියේදී. දැන් අපිට පැහැදිලි ලංකාවේ දේශපාලන පක්ෂ නිර්මාණය වීම ආරම්භ වෙන්නේ කුමන යුගයකද? දොනමෝර අවධියේ සර්වය ඡන්ද බලය. දැන් සර්වය ඡන්ද බලයේ ළමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා ඡන්ද බලය ව්‍යාප්ත වෙනවා
දේශපාලන පක්ෂ නිර්මාණය වෙනවා. ඉතා වැදගත් අතිශය වැදගත්කමක් දරනවා අපිට පැහැදිලි. ඒ වගේම සර්වජන ඡන්දබලී අනෙක් ප්‍රතිවිපාකලේ අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඒ ප්‍රතිවිපාක අපි ගත්තාම අපි කියනවා මොකද්ද වගකීම් සහගත පාලනය කර ජනතාව හුරු වීම කියලා. වගකීම් සහගත පාලනයක් පුතේ. වගකීම් සහගත පාලනයක් කියලා කියන්නේ මොකද්ද? තමාගේ ඡන්ද බලය දීලා මොකද කරන්නේ? මේ ඡන්ද දැන් අපි එක කොමිෂන් එක ඡන්ද බලය ලබා දෙනවා. අපි දේශපාලන අවියක් ලබා දෙනවා. ඒ දේශපාලන අවිය ලබා දෙනකොට කොමිෂන් එක අපේක්ෂා කරනවා දේශපාලන අවියක් තියෙනවා. දැන් තුවක්කුවක් වගේ සර්ව ඡන්ද බලය දීලා තියෙන්නේ. ඒ සර්ව ඡන්ද බලය දුන්නාම ඒ සර්ව ඡන්ද බලය අමෝරා ගන්න පුළුවන් කාටද? ප්‍රාදේශීය වශයෙන් മന്ത്രിවරයාට. සර්ව ඡන්ද බලය කියන තුවක්කුව යොමු කරලා മന്ത്രിවරයාට තමාගේ වගකීම ඉටු කර ගන්නවා. කවුද? මහජනතාව. අපිට අදටත් දැකගත හැකි වෙනවා. සර්ව ඡන්ද බලය කියන අවිය අමෝරලා තමාගේ අවශ්‍යතා දිනා ගන්න. තමාගේ පාර හදා ගන්නවා. තමාගේ පාසල හදා ගන්නවා. තමාගේ ප්‍රදේශ විදුලිය ලබා ගන්නවා. වැව හදා ගන්නවා. පන්සල හදා ගන්නවා. පල්ලිය හදා ගන්නවා. මොකද්ද මේ උඩ වෙන්නේ? සර්ව ඡන්ද බලය නිසා තමාගේ වගකීම් ඉටු කර ගන්නවා. තමාගේ අයිතිවාසිකම් ටික ලබා දෙන්න කියලා කියනවා. තමාගේ නිදහස ලබා දෙන්න කියලා කියනවා. එහෙනම් අපිට පැහැදිලි, දවුන්ට පැහැදිලි වගකීම් සහගත පාලනයකට ලංකා ජනතාව හුරු වෙනවා. කුමක් නිසාද? ලංකාවේ හඳුලා දුන්නු ඩොනමෝර් කමිෂන් එක සර්ව ඡන්ද බලය නිසා. එහෙනම් අපි තාම සරලව තව ගැඹුරින් මේවා සාකච්ඡා කරන අවස්ථාවන් ඉදිරියට අපි එනවා. ඒක පැහැදිලි කරනවා. දැනට අපි සරලව පැහැදිලි කළේ සර්ව ඡන්ද බලයේ ප්‍රතිභාග කිහිපයක් අපි කතා කරා දේශපාලන වශයෙන්. ඡන්ද බලය ව්‍යාප්ත වීම, දේශපාලන පක්ෂ නිර්මාණය වීම, වගකීම් සහගත පාලනයකට ලංකාවේ ජනතාව හුරු වීම. එහෙනම් ඒ ටික අවධානය යොමු කරන්න වෙනවා. එහෙනම් අපි ඊළඟට අවධානය යොමු කරන්නේ සර්ව ඡන්ද බලයේ ආර්ථික ප්‍රතිපාක මොනවද? ඒ කියන්නේ දැන් ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් සර්ව ඡන්ද බලය කියලා කියන්නේ දේශපාලන සාධකයක්නේ. ඒතකොට දේශපාලන සාධකයක් වන සර්ව ඡන්ද බලය කොහොමද ආර්ථිකයට බලපෑම් කරන්නේ? ඒක ගැටලුවක්. ඒතකොට ළමයා දකින්නේ නැහැ. ඒතකොට ළමයා අවධානය කරන්නේ නැහැ. මොකද අපි හිතනවා අපි ඉගෙන ගන්න දේශපාලන විද්‍යාව, අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නකොට මොන ප්‍රශ්නයකටද අපි මේ ආර්ථිකය ගැන කතා කරන්නේ? නෑ. මතක තියාගන්න ඕනේ. සර්ව ඡන්ද බලයේ ආර්ථික වශයෙන් ලංකාවේ වර්ධනයක් සිද්ධ වෙනවා සර්ව ඡන්ද බලයේ පදනම් කොටගෙන. ඒක කොහොමද කියලා පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් කලින් සඳහන් කරා. අපි කිව්වා ඔබ දන්නවා සර්ව ඡන්ද බලයේ යටතේ රාජ්‍ය මණ්ඩල සභාව ඩොනමෝර් වල 61 දෙනෙකින් යුක්තයි. අපි ඉදිරියේදී වෙන පාඩම් මාලාවක් මේ සඳහා කතා කරනවා. 61 දෙනෙකින් යුක්ත මේ රාජ්‍ය මණ්ඩල සභාවේ 50 දෙනෙකු පත් කරගන්නේ කොහොමද? ඡන්ද බලයෙන් මුළු ලංකාවම ඡන්ද කොට්ටාස 50කට බෙදලා. ඒක ලංකාවේ ඒතර මන්ත්‍රීවරු ඉන්නවා මහජනතාවට වග කියන මන්ත්‍රීවරු 50 දෙනෙක් ඉන්නවා ආසන මට්ටමේ. එතකොට අර සර්ව ඡන්ද බලය උපයෝගී කරගෙන රටේ ජනතාව මොකද කරන්නේ? ආසන මට්ටමින් තමගේ අවස්ථා දියුණු කරගන්න, ඌමනා එපාක ඉටු කරගන්න කටයුතු කරනවා. ඒ උතුර මොකද වෙන්නේ? ආර්ථික වශයෙන් අපි කියනවා ඒ ප්‍රදේශය එහෙම නැත්නම් ආසනය දියුණු වෙනවා. එක ආසනයක් දියුණු වෙනකොට ඊළඟ ආසනයේත් දියුණු වෙනකොට මුළු රටේම මොකද වෙලා තියෙන්නේ? ආසන 50ම රෝහල් හැදෙනවා, ආසන 50ම පාසල් හැදෙනවා, ආසන 50ම මන්මාවත් හැදෙනවා, වාරි මාර්ග හැදෙනවා, කුෂිකර්මාන්තය දියුණු වෙනවා. දැන් අපි කියනවා ගොවි ජනපද ව්‍යාපාරය. ගොවි ජනපද ව්‍යාපාරයේ ඩී.එස්. සේනානායක. ගොවි ජනපද ව්‍යාපාරයේ ඩී.එස්. සේනානායක ඇති කරගන්නේ ඇයි? ගල්වේ ව්‍යාපාරය ඇති වෙන්නේ කොහොමද? උඩවලේ ව්‍යාපාරය ඇති වෙන්නේ කොහොමද? මොනවද? සර්ව ඡන්ද බලයේ ප්‍රතිපාක කියන්නේ. ඇයි? ඡන්ද බලය ලබා ගන්න තමයි මන්ත්‍රීවරයා උත්සාහ කරන්නේ. මන්ත්‍රීවරයාගේ ඊළඟ අපේක්ෂාව වෙන්නේ මොකද්ද? ඊළඟ මැතිවරෙන් ජයග්‍රහණය කරන්න. ඒතකොට ඊළඟ මැතිවරෙන් ජයග්‍රහණය කරන්න මොකද කරන්න ඕනේ? මන්ත්‍රීවරයා තමාගේ ආසනයේ වැඩ කටයුතු වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට ආසනයේ පාසල හැදෙනකොට අන්න මන්ත්‍රීවරයා බය නැතුව ගමට යන්න පුළුවන්. එතකොට මන්ත්‍රීවරයා ජනතාව අතර ජනප්‍රිය වෙනවා. එතකොට මොකද වෙන්නේ? ජනප්‍රියතාවය උපයෝගී කරගන්න යා පුළුවන් වැඩි වැඩියෙන් ආසනයේ ආර්ථික වශයෙන් දියුණු කරන්න උත්සාහ වෙනවා. ඒ තුල මොකද වෙන්නේ? රටේ ආර්ථිකය ඉදිරියට යනවා. පැහැදිලිද? අපි හඳුනා ගන්නවා එහෙමනම් සර්ව ඡන්ද බලය පිළිබඳව අවධානය යොමු කරද්දී ආර්ථික වශයෙන් අපේ රටේ දියුණුවක් ඇති වෙනවා, වර්ධනයක් ඇති වෙනවා. අපි කියන ඉතාම සරලව අපේ රටේ සුබ සාධනය, අපේ රටේ සුබ සාධන ප්‍රතිපත්තීන්, සුබ සාධනයන් ඉදිරියට ගමන් කරනවා. ආර්ථිකය තුල අපි කියනවා කුෂිකර්මාන්තය දියුණු වෙනවා. ඒ වගේම අධ්‍යාපනය දියුණු වෙනවා, සෞඛ්‍ය දියුණු වෙනවා. දැන් අද බලන්න අපගේ සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම උපදෙවි ආයු අපේක්ෂාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒ සඳහා ගැම්මක් ගත්තේ කොහෙන්ද? ඩොනමෝර් වලින්. පරණ රෝහලක් ගත්තාම මේ පරණ රෝහලේ ආරම්භය හොඳට නිරීක්ෂණය කරලා බලන්න ඔබ. 1931යි 1946 අතර කාලේ තමයි මුල් ගාලා තියලා තියෙන්නේ ඒ රෝහල වෙනුවෙන්. පාසලක් ගන්න එහෙමයි. CWW කන්නංගරලා අධ්‍යාපන පරිසංස්කරණ වලින් මේ ඉදිරියට ගන්නේ
මේ කාර්ය සභා විධායක කාර්ය සභා හරහා සර්වඥ ඡන්ද බලය උපයෝගී කරගෙන නෙමෙයි ඔබට ගැටලුවක් ඇති වෙනවාද එතකොට? එහෙනම් අපිට පැහැදිලි කරන්න පුළුවන් ඔබේ පිළිතුරේ මේවා සකස් වෙන්න ඕන බලන්න. නිදහස් අධ්‍යාපන පනත සම්මත වෙනකොට මේ අපේ රටේ සාක්ෂරතාවය වැඩි වෙනවා. සෞඛ්‍ය පහසුකම් වර්ධනය කරනකොට අන්න අපේ රටේ සෞඛ්‍ය ඉදිරියට යනවා. අපි කියනවා උපතේදී අපේක්ෂාව වර්ධනය වෙනවා. ඒ වගේම මාතෘ මරණ ප්‍රමාණය අඩු වෙනවා. ලදරු මරණ ප්‍රමාණය අඩු වෙනවා. ඊටම සංවර්ධනයක් අපේ රටේ සිද්ධ වෙනවා. එහෙනම් අපි පැහැදිලි අපි කතා කරා වගේ ආර්ථික වශයෙන් ලංකාවේ සුබ සාධනයක් වර්ධනය වෙනවා. අපි කියනවා ඊටම සරලව දේශපාලන විද්‍යාත්මක ආර්ථික විද්‍යාව අපි කියන මොකක්ද කියලාද? භෞතික ජීවන තත්ත්වය අපේ රටේ වර්ධනය වෙනවා කුමක් නිසාද? සර්වඥ ඡන්ද බලය නිසා. සර්වඥ ඡන්ද බලය නිසා. එහෙනම් අපි අන්න ආර්ථික වශයෙන් අපි මේක සම්බන්ධ කරගත්තා. ඔබට දැන් ගැටලුවක් තියෙනවා සර්වඥ ඡන්ද බලයේ දේශපාලන සාධකයක් කොහොමද ආර්ථිකයට බලපෑම්? අපි දැන් ආර්ථිකයට බලපෑම් කරේ ඕන්න බලන්න. අපි සම්බන්ධ කරුවා ආර්ථිකයට. ඊළඟ සාධකේ කුමක්ද? අපි කතා කරා දේශපාලන ප්‍රතිපාක ආර්ථික ප්‍රතිපාක ඊළඟ සමාජීය. අපිට ප්‍රතිපාක තුනයි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්. සමාජයට මොකද වෙන්නේ? දේශපාලනය වෙනස් වෙනකොට ආර්ථිකය වෙනස් වෙනකොට සමාජයට බලපෑම් කරනවා. මොකද්ද වුනේ? සමාජය වෙනස් වෙනවා. සමාජ ක්‍රම වෙනස් වෙන්න ගත්තා. රදල වැඩවසම් ආධිපත්‍ය අර අපි කලින් සඳහන් කරපදී කෝල්බ්‍රූක් වලින් ඒ සිදුවුණු විපර්යාසය මොකද වෙන්න ගත්තේ? සමාජීය වශයෙන් වඩාත් ඉදිරියට ගමන් කරන්න ගත්තා. සමාජ විපර්යාසයක් වෙන්න ගත්තා. මේක හොඳම උදාහරණය තමයි දැන් සාමාන්‍ය ජනතාව දේශපාලන අවිය ලැබෙනකොට අර ප්‍රභු ස්තරයට පහර ගැනීම හැකියාව තිබුණා. අපි පහර ගැනීම හොඳයි කියලා කියනවා නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී මොකද වෙන්න ගත්තේ? අපේ රටේ ජනතාව පුරවන තමාට ඕන නායකයෙක් පත් කරා නගරයෙන් එන කෙනෙක් නෙමෙයි, ගමෙන් එන කෙනෙක්, රදලයක් නොවේ, සාමාන්‍ය ජනතාව කෙනෙක්, කම්කරුවෙක්, මධ්‍යම පන්තියේ කෙනෙක්, උගතෙක්, තමාට ආදරය කරන පුද්ගලයෙක් ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබුණා. කුමක් නිසාද? සර්වඥ ඡන්ද බලය නිසා. එහෙනම් අපි හඳුනා ගන්නවා සමාජීය වශයෙන් කොහොමද සිද්ධ වෙන්නේ? හොඳ උදාහරණයක් මම කලින් සඳහන් කළා වගේ දෙනවා. අපි ගන්නවා 1936 මැතිවරණේ. 1936 මැතිවරණේ ඔබ හොඳට අවධානය යොමු කරන්න පරීක්ෂා කරලා බලන්න. 36 මැතිවරණේ අපි ගන්න රුවන්වැල්ල ආසනය. රුවන්වැල්ල කියන ආසනය. මේ රුවන්වැල්ල ආසනය ගන්න 1936 මැතිවරණේ රුවන්වැල්ල ආසනය ගත්තාම මේ රුවන්වැල්ල ආසනයේ ප්‍රධාන ප්‍රබල චරිතයක් වුණේ මොළමුරේ කුමාරිහාමි. මොළමුරේ කුමාරිහාමි කිවි රදල කාන්තාවක්. ඇය රදල ආධිපත්‍ය නියෝජනය කරා. ජෝන් හෙන්රි මීඩනිය මහාධිකාරම්ගේ දියණිය තමයි අපි කතා කරන මොළමුරේ කුමාරිහාමි. මොළමුරේ කුමාරිහාමි කියන්නේ දැවැන්ත චරිතයක්. ඒ අපේක්ෂකෙක් වශයෙන් 936 රුවන්වැල්ල ආසනයේ ඉදිරිපත් වෙනකොට තවත් අපේක්ෂකෙක් වශයෙන් ඉදිරිපත් වෙනවා මේ නායකයෙක් වුණ එන්.එම්. පෙරේරා. දැන් කවුද ඉදිරිපත් වෙන්නේ? එන්.එම්. පෙරේරා. ඒ වගේම මොළමුරේ කුමාරිහාමි ප්‍රබල චරිතය. ඒ වගේම වෛද්‍ය ඩී.ජේ සේනාරත්න. මේ තුන් දෙනා ඉදිරිපත් වෙනවා මැතිවරණයට. අපි කිව්වා දැන් මොළමුරේ කුමාරිහාමි හදල ආධිපත්‍ය නියෝජනය කරපු කාන්තාවක්. ඒ වගේම එන්.එම්. පෙරේරා කියන්නේ සාමාන්‍ය පන්තියේ නියෝජනය කරපු කොළඹ තොට ළඟ සාමාන්‍ය වෙළෙන්දුගේ දරුවෙක් හැබැයි උගතෙක්. ඒ වගේම බුද්ධිමතෙක්. එන්.එම්. පෙරේරා රුවන්වැල්ල ආසනයෙන් ඉදිරිපත් වෙන්නේ ඇයි? රුවන්වැල්ල මාවනැල්ල අවිස්සාවැල්ල ප්‍රදේශවල වාමාංශික ව්‍යාපාරය මෙහෙවනකොට ඒ වගේම ඒ ප්‍රදේශවල දරුණු ඌදුරක් තිබුණා මැලේරියා ඌදුර. ඒ මැලේරියා ඌදුර වෙනුවෙන් ඔය රදල පන්තිය ඒ ප්‍රදේශවල තිබුණු වතු ඉවත් කරලා ඒ වතු වලින් අයින් වෙලා කොළඹට වෙලා ආරක්ෂා වෙනකොට මැලේරියාවෙන් මේ එන්.එම්. පෙරේරා වගේ නායකයෝ, කොල්ලින් ආදු සිල්වා වගේ නායකයෝ, ඒ වගේම දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ කියන නායකයෝ අර ගමට ගිහිල්ලා මේ ප්‍රදේශවල ජනතාව අර විපත් වලින් බේරගත්තා. අන්න බලන්න නියම නායකත්වයේ, නියම ජාතික නායකත්වයේ ඒගොල්ලන් තමයි ඉස්මතු වෙන්නේ. එතකොට ඒ රුවන්වැල්ල මිනිස්සු එක්ක බොහොම සමීපව කටයුතු කරන්නේ පෙරේරා. එයා මොකද කරන්නේ? අන්න ප්‍රතිඵල ලබා දෙනවා. ඔන්න මම හොඳ උදාහරණයක් දරුවන්ට පැහැදිලි කරනවා. මේ රුවන්වැල්ල මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබනවා කවුද? මොළමුරේ කුමාරිහාමි නොවේ. රදල ආධිපත්‍ය. ඇයව පරාජය කරලා වැඩි ඡන්ද 2575කින් ජයග්‍රහණය කරනවා කවුද? එන්.එම්. පෙරේරා. දැන් මොකද්ද දෙන ඔබ පිළිතුර? ඔන්න සාධනය, ඔන්න ලියලා බලන්න විභාගෙට. සමාජීය පරිසංස්කරණ වලට හොඳ උදාහරණය තමයි රුවන්වැල්ලේ ඡන්ද ප්‍රතිඵලය. ඒ රුවන්වැල්ලේ ඡන්ද ප්‍රතිඵලයෙන් මොකද වුනේ? ඒ රටේ ඒ ප්‍රදේශයේ ඒ රුවන්වැල්ලේ ආසනේ සාමාන්‍ය දුක් විඳින මහන්සියලා වැඩ කරන දහඩිය හෙලන පාග රදල බලයට රදල සපත්තුර පාග හිටපු ජනතාවට පුළුවන්කම ලැබෙනවා තමාගේ නියෝජිතයෙක් පත් කරගන්න. අන්න ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය අඛණ්ඩව එන්.එම්. පෙරේරා ඉදිරියෙන් දිගින් දිගට ආසනේ ජයග්‍රහණය කිරීම තුළින්ම තරාත වෙනවා. ඒ අපිට පැහැදිලි. මොකද පැහැදිලි?
සර්ව ඡන්ද බලය තුලින් සමාජීය වශයෙන් විපර්යාසයක් වෙනවා. මොකක්ද විපර්යාසය? රදල වැඩවසන් ආධිපත්‍යය තව දුරටත් පිටවට්ටට දාලා සාමාන්‍ය ජනතාවගේ අදහස් යෝජනය කරන සමාජ පසුබිම නිර්මාණය වෙනවා. එහෙනම් දරුවනේ උඩ පැහැදිලි. අපි පැහැදිලි කළා සර්ව ඡන්ද බලය කියන්නේ මොකද්ද? ඒ සර්ව ඡන්ද බලයේ ප්‍රතිපාක දේශපාලන ආර්ථික සමාජීය වශයෙන්. ඒ නිසා අපි අවසාන අධීරයට ගමන් කරනවා. දැන් ඉවර නැහැ මාතෘකාව. දැන් අපි විභාගයට කරුණු ඉදිරිපත් කරද්දී අපේ ළමයි මෙතනින් මේ වැඩේ නවත්තනවා. ඊට පස්සේ ඉවරයි නෑ. අපි සර්ව ඡන්ද බලයේ යහපත් ප්‍රතිපාක බුතේ මේ කතා කළේ. අපි අවධානය යොමු කරන සර්ව ඡන්ද බලය නිසා අයහපත් දේවල් වුණා. මොනවද අයහපත් දේවල්? අන්න අපි අවධානය යොමු කරනවා. සර්ව ඡන්ද බලය නිසා මොකද උනේ? අපි කලින් සඳහන් කරපදී වාමාංශ ව්‍යාපාරයේ මිද වැටිලා යනවා. අද පේනවා අද වාමාංශ ව්‍යාපාරයේ නායකයෝ කොහෙද ඉන්නේ කියලා. අද ප්‍රබල නායකයෝ වමේ හිටපු ප්‍රබල නායකයෝ කවුරු කාගේ ඔඩොක්කුවේද වාඩිලා ඉන්නේ කියලා ඔබට පේනවා. ඇයි හේතුව? වම බිඳ වැටුණා. වම විප්ලවීයභාවය නැති වුණා. කවුද සතුටුනේ? ඩොනමෝර් කොමිෂම. ඇයි අභිප්‍රාය මොකද්ද? වාමාංශ ව්‍යාපාරෙ බිඳ දැමීම ලස්සනට බිඳ දැම්මා වාමාංශ ව්‍යාපාරේ. ඒ වාමාංශ ව්‍යාපාරය අද ඉවරයි. එතකොට ඒක හේතුව මොකක්ද එහෙමනම්? සාමාන්‍ය ජනතාවගේ ඡන්ද බලය ලැබෙනකොට අර ජනප්‍රිය වමේ නායකයෝ දේශපාලනයට එනවා, ඡන්ද ඉල්ලන්න එනවා. ඡන්ද ඉල්ලලා මොකද උනේ? පාර්ලිමේන්තුව විශ්වාස කරන වාදය කියන මඩගහුරේ එරෙනවා. එන්න බැරි වෙනවා එතනින් එළියට. ආන් ඉවරයි වම. පැහැදිලි. පස්සේ ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේට එරියෝ බිහි වෙලා අවසාන ජනතා විමුක්ති පෙරමුණ දැන් කොහෙද ඉන්නේ කියලා පේනවා. එහෙනම් අපිට පේනවා වමේ ව්‍යාපාර බිඳ දැමීමේ ඩොනමෝර් අභිප්‍රාය එදාටත් වඩා අද හොඳින්ම සනාථ වෙලා තියෙනවා. මේක අයහපත් ප්‍රතිඵලයක්. මොකද වමක් තියෙන්න ඕනේ. වමේ ව්‍යාපාරය බිඳ වැටෙනවා කියන එක අයහපත් ප්‍රතිපාකයක් දරුවා හඳුනගන්න. ඒ වගේම මොකද වෙලා තියෙන්නේ? පාර්ලිමේන්තුව එහෙම නැත්නම් පාර්ලිමේන්තුව නියෝජිතයා පත් කිරීම සඳහා තරගයක යෙදීම නිසා තත්තු මාරු දේශපාලන ක්‍රමයක්. අන්න වචනයක් අපිට අහු වෙනවා. තත්තු මාරු දේශපාලන ක්‍රමයක් කියලා. තත්තු මාරු දේශපාලන ක්‍රමයකට ලංකාව ගමන් කරනවා. ඒ කියන්නේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාරුවට බලයට ඒමක් සිද්ධ වෙනවා. ඒ තුලින් මොකද වෙන්නේ? ලංකාවේ තත්තු මාරු දේශපාලන ක්‍රමයක් බිහිවීම නිසා මාරුවට ආණ්ඩු බලයට පත් වීම නිසා මොකද වෙලා තියෙන්නේ? ක්‍රමානුකූලව ජනතාවගේ අයිතිවාසිකම් බිඳ වැටලා තියෙනවා. ජීවන තත්ත්වය පරිහානියටපත් කරලා තියෙනවා. ඒ නිසා අන්න තත්තු මාරු දේශපාලන ලංකාව ගමන් කරලා තියෙනවා. නම් පැහැදිලි සර්ව ඡන්ද බලයේ දරුවනේ හොඳමින්ම නරකක් තිබුණා. එහෙනම් අපි මේක අවසානයේ කරා ගමන් කරනවා. එහෙනම් අපි අද දවසේදී ඔබට පැහැදිලි කරන්න උත්සාහ කළේ සර්ව ඡන්ද බලය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේ සර්ව ඡන්ද බලය තුළින් ඒ සර්ව ඡන්ද ලබා දීම සහ කොමිෂුව පෙළඹූ හේතු සාධකයන් මොනවාද? ඒ වගේම හේතු සාධකයන් තුළින් ලංකාවේ සුදුසු ප්‍රතිපාකයන් දේශපාලන ආර්ථික සමාජීය වශයෙන් ඒවා සහ ඒ සර්ව ඡන්ද බලය නිසා ලංකාවේ සිදු වුණු අයහපත් ප්‍රතිපාකයන් මොනවද කියන එකට මෙන්න මේවා ඔබ පිළිතුරක් සකස් කරගද්දී අවධානය යොමු වෙන්න ඕනේ ශිෂ්‍යයින් වශයෙන් ඒ වගේම සාමාන්‍ය ජනතාවට මේ පිළිබඳව අවබෝධය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා ලැබෙයි කියලා මම විශ්වාස කරනවා ඒ නිසා අපි දැන් ඉදිරි වැඩසටහන් වල සර්ව ඡන්ද බලයට අමතරව ඉදිරි විධායක කාර්ය සභාව ඒ වගේම රාජ්‍ය මන්ත්‍ර සභාව අමාත්‍ය මණ්ඩලය යගේ පිළිබඳව අපි වෙනම කෙටි මාතෘකා පිළිබඳව අවධානය යොමු කරනවා අපි තාම සරලව කෙටියෙන් මේ පැහැදිලි කරේ ඊට වඩා විශේෂයෙන් පාසල් අධ්‍යාපන ලබන දරුවන් පාසල් තුළ ඔබගේ ආදරණීය ගුරුවරු මේ පිළිබඳව පැහැදිලි කරයි. එතකොට ඒගොල්ලෝගේ අදහස් අරගෙන තව ඉදිරියට යන්න පුළුවන් වෙනවා ඔබට. අප මේ සිදු කළේ ඔබට යම් උදව්වක් සැපයීම පමණයි. ඒ නිසා ECL සිහිපත් කරමින් අප අද දවසේ ඔබ වෙත මේ ගිනා වැඩසටහන සමාප්තියට පත් කරනු ලබනවා. ඉදිරියේදී අප මේ පිළිබඳව තවදුරටත් මාතෘකාව සාකච්ඡා කරන්න වෙනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අප නිහඬ වෙනවා. සියලු දරුවෝ ස්තුතියි.